නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ ධම්මික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා शोक परिद्वारं समतिक्रमाय दुःख दोमनस्सानं मत्संगमाय न्यायस्य अधिगमाय निम्बानस्य सत्तिक्रियाय यदिदं चत्तारो सतिपट्ठानाति अत्रमे तत्तारो जदित्तरे विष्णु काये कायानुपत्ति विनरति आतापि संप्रजानो सतिमा विनय्य लोके अभिज्ञातो नत्तं वेदनासु वेदनानुपत्ति विनरति आतापि संप्रजानो सतिमा विनय्य लोके अभिज्ञातो नत्तं चित्ते चिन्तानुपत्तिर्ति आतापि संप्रजानो सतिमा विनय्य लोके अभिज्ञातो नत्तं धम्मेषु धम्मानुपत्ति विहरति आतापि संप्रजानो सतिमा लोके अभिज्ञातो नत्ति तुलोकाग्रौ अरहस्य दत्तबलदारी सर्वज्ञ बुදු පියාණන් වහන්සේට අපගේ උත්තර නමස්කාරය වේවා තුලෝකාග්‍රෝ වරහතු දසබලදාරි සර්වඥ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන කෙරුණු නෛර්යානික පරමකාම දිරු සිසාදර සත්‍යයට අපගේ උත්තම නමස්කාරය වේවා තුලෝකාග්‍රෝ වරහතු දසබලදාරි සර්වඥ සම්බුදුරජාණන් වහන්සේගේ අබරස පුත්‍ර බඳු අෂ්ටාර පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝ රත්නයේ නමස්කාරයි සත්‍යාකාමී වාසනාවන්ත ගුණවන්ත පින්වත්නි දැන් මේ පින්වත් පිරිස සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළ ඒකායන නිවන් මඟ අනුගමනය කිරීමටයි සූදානම් වෙන්නේ. මේ හැම දිනම බොහොම ප්‍රාර්ථනාවකින් සිත කය වචනේ මනාව සංවර කරගෙන කර්ම ඵලයේ විශ්වාස කරගෙන බුද්ධ ලාංඝන ප්‍රීතිය හදවතේ ඇති කරගෙන අපට මේ ධර්මය ලෝභී ලෝතුරු සැපය පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තවයි මේ පෙළගෙන සිටින්නේ. පින්වත්නි මේ භාවනා වැඩසටහන මුලින්ම කරන්නට තමයි අපට ආරාධනා කරේ. ධර්මයේ පිළිබඳව කිසිවක් නොදන්න කෙනෙකුට උනත් මේ අඛණ්ඩ වැඩසටහනට සම්බන්ධ වුණාම මුලින්ම යන හින්දා
යාට විශාල අවබෝධයක් මේ තුලින් ලබා ගන්නට පුළුවන්. ධර්ම මාර්ගයේ යම්තා දුරට ගිය කෙනෙකුට මේ අතහිට මඟපල ලබන්න ඉන්නවා කියන කෙනාට ධර්ම මාර්ගයට අලුතෙන්ම පිළිපන්න කෙනා සියලු දෙනාටම මේ වැඩසටහන ඒකාන්තයෙන්ම උපකාරක ධර්මයක්. ඒ මොකද මේ වැඩසටහනේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකායන නිවන් මාර්ගයට වදාළ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨාන භාවනා මාර්ගය මුල ඉඳලා ක්‍රමානුකූලව අදින් ආරම්භ වෙන මේ වැඩසටහන කෙරේ සිදු කරන්නේ. මේ ධර්මයේ කියන්නේ පරම ගැඹුරු කාර්යයක්. මහමුහුද යන්න ගැඹුරුයි වගේ මේ ධර්මය යන්න ගැඹුරුයි. ඒ නිසා තමයි පහරාද සූත්‍රයේදී බුද්ධ ශාසනය මහමුහුදට කොමා මහමුහුද යන්න ගැඹුරුයි වගේ මේ ධර්මයේ තුල යෙදෙන්න හැසිරෙන්න තවත් මේ ධර්මයේ ගැඹුරින් අපිට වැටෙන්න පටන් ගන්නවා. අපිට ධර්ම අවබෝධයේ පිණිස අවශ්‍යයෙන්ම තිබිය යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ටික නැත්තම් ධර්ම අවබෝධය කරන්න කොච්චර වීර්ය කරත් එයාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ කාරණා කීපයක් පෙන්නනවා. ඒ කාරණා ටික කෙනෙකුට ලේසියෙන් ලැබෙන දේවල් නෙවෙයි. ඒවා දුර්ලභ කාරණා. ඒ කාරණා ටික සම්පූර්ණව තමයි එයාට මඟඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නිර්වාණය අවබෝධ කරගන්න නම් අරහත්ත්වයට පත් වෙන්න නම් පළවෙනිම කාරණේ තමයි බුද්ධ ශාසනය තුලගේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් මේ ලෝකේ බුද්ධ ශාසනය සමුග වීම දුර්ලභයි. ඒ දුර්ලභ කාරණාව සම්පූර්ණ මේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුද්ධෝත්පාද එනනම් අපට බුද්ධ ශාසනය සම්මුඛ වුණා. බුද්ධ ශාසනයක් මුලින්ම කාලේ මිනිස්සෙක් කියලා. මනුස්සත්ව ප්‍රතිලාභෝ. මිනිස්සෙක් කියලා ඉදීමත් ඒ කාලේ තුල දුර්ලභයි. මේ බුද්ධ ශාසනයේ පවතින කාලේ මේ ධර්මයේ සජීවී පවතින කාලේ මඟපරලාභී රහතුන් වහන්සේලා වැඩ ඉන්න කාලේ මනුෂ්‍ය ජීවිතය ලැබීම දුර්ලභයි. එයත් අපි ලබා ගන්නවා. ඊළඟට මිනිස්සෙක් වුණාට වඩා එනම්ක ක්ෂණ සම්පත්තිය දුර්ලභ ක්ෂණ සම්පත්තිය කියන්නේ ක්ෂණ සම්පත්තිය කියන්නේ යමකමක් කීවහම වටහා ගන්න පුළුවන් බුද්ධිය. අන්දනම් දුළුනම් බීරිනම් මන්ද බුද්ධිතනම් අවයව අඩුපාඩුවෙන් නම් ඉපදිලා තියෙනවා. එයාලගේ ක්ෂණ සම්පත්තිය.
ත්‍රිහේතුක පටිසන්ධියෙන් ඉපදුන කෙනෙකුට විතරයි මේ ෂණ සම්පත්තිය ලැබෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ පිළිසක ෂණ සම්පත්තිය පිහිටා ඇති බවට මා විශ්වාස කරනවා. ඒක දාන්නේ තමන් විතරයි. හැබැයි තමන්ට හිතන්න පුළුවන් මට ෂණ සම්පත්තිය තියෙනවා කියලා. ධර්මයේ තුල යෙදීගෙන යනකොට තමයි අඳුරගන්න තියෙන්නේ. රාත්තරන් හඳුනන්න පුළුවන් උලගාන. ආන්ගේ වගේ මෙයාගේ දැනුම උලගාන බලනකොට ෂණ සම්පත්තිය තියෙනවා කියලා වටහා ගන්න. ඒ ලැබීම ලෝ දුර්ලභයි සසරේ දාන සීල භාවනා ප්‍රමාණ පින් කරලා මේ භවයේ ඉපදිලා තියෙනවා නම් මේ දේ ලබන. ඊළඟට තමයි කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර. සත්පුරුෂයන්ගේ ඇසුර ලෝ දුර්ලභයි. එතකොට මේ දුර්ලභ වූ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරත් අපි ලබා ගන්නවා. अंतिम एक තමයි දුර්ලභෝ සතං සවන. සතරම ශ්‍රවණය දුර්ලභයි කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන විභාග කොට දේශනා කරන ධර්මයේ අසන්න ලැබීම දුර්ලභයි. ධර්මයේ නම් ස්කන්ධ ධාතු ආයතන විස්තර වෙනවා. මෙන්න මේ කියන යම්පුරු ධර්මතාවන් යම්පුරු දහම් කොටස් නිර්වාණයට උපකාර වන ධර්මයේ සාධාරණ ලෝකුලයි. ඊළඟට කියනවා තවත් එකක් දුර්ලභම පබ්බජ්ජ පැවිදි වීමත් දුර්ලභයි. මේ ඔන්නෝයි කාරණා ටික යමෙක් ලැබුණා නම් එයාට නිවන් දකින්න පුළුවන් ඒ සම්පatti ටික සම්පූර්ණ බුද්ධෝත්පාද කාලයේ සම්පූර්ණයි මනුස්ස ජීවිතයේ සම්පූර්ණයි ක්ෂණ සම්පත්තියත් ඉතින් සම්පූර්ණයි කියලා හිතමුනේ. ඒක දන්නේ ඒක තමයි ළඟ තියෙන මූල බලය මේක අඳුරන්න බෑ. ඊළඟට කල්‍යාණ මිත්‍ර ඇසුර ඒකාන්තයෙන් සම්පූර්ණයි සද්ධර්ම ශ්‍රවණය. දැන් අද දිනේ මේ අතට ලැබෙනවා. තුල කාරණා ටිකම සම්පූර්ණ. නිවන් දකින්නවද? ඔය ටික සම්පූර්ණ වුණු බලයෙන් නිවන් දකින්නවද? නැත්ද දකින්නවද? නෑ. එහෙනම් තවම සද්ධාව තියෙන දැනට තමයි සසම්පatti. සද්ධාව, ප්‍රඥාව, සතිය, වීර්ය මේ ඔක්කොගෙම හැදිච්ච දෙයක් තමයි ක්ෂණ සම්පatti. ක්ෂණ සම්පatti කියුවම ඔය කාරණා ඔක්කොම එකටයි. ඒ ඔය ටික විතරක් තිබ්බහම ඇත්ත නිවනද? මාදි. එහෙනම් තව දෙයක් අවශ්‍යයි. මොකක්ද? ධම්මානුධම්ම පටිච්ච. මොකද? ඒ කියන්නේ ධර්මයේ අනුව හැසිරීම. ධර්මයේ අනුව සමථ විපස්සනා භාවනා වැඩි තමයි ධම්මානුධම්ම. එහෙනම් ඔය කාරණා ටික සම්පූර්ණ වෙන කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන්න ධර්මයේ තම හැසිරෙන්න ආගිකනා සීක්‍රෙන් මාර්ගඵල නිර්වාණය අවබෝධ කරන හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් අපි ළඟ නැත්තේ මෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ධම්ම තුල හැසිරෙන්න.
දහම තුල හැසිරෙන්න නම් හරියට දහම දැනගන්න. දහම හරියට දැනගත්ත කෙනෙකුට ඒ දහම තුල හැසිරෙන්න. එහෙනම් මේ වැඩසටහනින් හරියට දහම දැන ගැනීම කරා. හරියට දහම දැනගත්තොත් ජානතෝ පස්සතෝ ආසවාන අයංගත අජානතෝ අපස්සතෝ ජානතෝ දන්නාවොත් පස්සතෝ දකින්නාවොත් කෙනාගේ ආසවාන අයංගත මේ ආශාවක්ෂේ වෙන බව මොම වදාරන්නේ නාජානතෝ අපස්සතෝ නොදකින කෙනාගේ කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. ධර්ම දකින්න කෙනාගේ කෙලස් ප්‍රහාණය. එනම් මේ ධර්ම හරියටම දැනගත්තොත් ඒ කෙනාට ජීවිතය තුලින් ධර්ම දැක ගන්න. පින්වතුනි ධර්ම කියන කාරණේ හරියටම පෙන්නනවා නිවන් දකින්න අවශ්‍ය සියලුම කාරණා පෙන්නන දැන් තමයි සතර සතිපට්ඨාන. එහෙනම් සතර සතිපට්ඨානේ දන්නා වූ දක්නා වූ කෙනාගේ කෙලස් ප්‍රහාණය. සතර සතිපට්ඨානේ නොදන්න නොදකින කෙනාගේ කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකායන නිවන් මඟ අවබෝධ කරගන්නවා. ඒකායන නිවන් මඟ වඩනවා කියලා වඩන්න සතර සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම කියන නියංගාමීන් තමයි කුරුරට වාසීන්ට මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කොට වදාළා. මේ සතර සතිපට්ඨානය අවබෝධ කරගත්තයින් පස්සේ දේශනා කළයින් පස්සේ ගමේ කවුරු හිටියේ නැහැ කියනවා. සතිපට්ඨානේ නොවඩන පුරුෂයෝ දෙන්නේ එකතු වුණාම මොනවද සාකච්ඡා මේ වෙනකොට ඔබ වඩන භාවනාව මොකක්ද සතර සතිපට්ඨානේ කොයි අනුපස්සනාවද කියලා තමයි අහන්නේ. ස්ත්‍රී දෙන්නේ එකතු වුණොත් අහන්නේ මොකක්ද වඩන භාවනාව. මෙයාලා හැම එකතු වුණොත් අහන්නේ මොකක්ද වඩන භාවනාව. මෙයාලා අහන්නේ ආයිතින් කොහොමද දැන් සර්වසනීප කොහොමද කියනවා යා. එතකොට ධර්මයේ හරියට ආවනම් එයා ධර්මයේ තුල පමණයි ජීවත් වෙන්නේ. එතනින් එහා සියල්ල අත්හැරලා දානවා හිස් නිසා. ශූන්‍ය නිසා අනිත් දේවල් සියල්ල අත්හැරෙනවා. ධර්මයේ කියන එක විතරක් ධම්මං ජීවිත පරියන්තම් කරනවා. ජීවිත පරියන්තවලම දහම සරණයි. එහෙනම් අපි මේ සතර සතිපට්ඨානේ හරියටම ඉගෙන ගන්න. මෙහි ආනිසංස පක්ෂේ වදාරනවා යම් කිසි කෙනෙක් එක දිගට අවුරුදු 7ක් සතිපට්ඨානේ වඩන්නේ අවුරුදු 7 ඉක්මෙන් පෙර දින්නම් පරං උපාදිසේසෝ අනාගාමිතා අර දෙකින් එකකටපත් වෙනවා. උපාදිසේසෝ උපාදාන රහිත වූ අරහත්වය හෝ
අනාගාමී අනාගාමී ඵලයට පත් වෙනවා. එන සතර සතිපට්ඨානේ අවුරුදු 7ක් එක දිගට වැඩුවොත් අනාගාමීව රහත් වෙනවා. ඒක වෙන අවුරුදු 6ම 5ම 4ම 3ම 2ම 1ම මාස 6ම මාස 3ම මාසෙම දවස් 15ම දවස් 7ම කෙනෙකුට වීර්යයක් නම් අනාගාමීව රහත් වෙන්න පුළුවන්. අඩුම කාලයේ සතිපට්ඨානයේ වැඩිීමේ මඟපල ලබන අවුරුදු 4කින් දීර්ඝව කාලෙ වෙන අවුරුදු 7. හරියට සතර සතිපට්ඨානයේ හැසිරුණොත් ආගේ කෙනා ඔය ඵල දෙකට ඔය මෙහා තියෙන ඉතිරි ඵලයන් මොකක්ද වෙලා සසර දුවපත්. දැන් මෙතන ඉන්න ඔබගේ අවශ්‍ය දන්නේ නැහැ. හැබැයි තව අවුරුදු 7ක් ජීවත් වුණොත් අද ඉඳලා ඒ අවුරුදු 7 අත්නොහැර මේ ධර්ම හැසිරුණා. අත්නොහැර මේ ධර්ම හැසිරුණා. අනිවාර්යෙන් මේ සත්‍යයක්. එනම් වෙලා තියන්නේ අපි ධර්මය අහනවා, ධර්ම සාකච්ඡා කරනවා, ඉඳලා ඉඳලා භාවනාත් කරනවා, දානෙත් දෙනවා, ඔක්කොම කරනවා. හැබැයි අඛණ්ඩව කරගෙන යන්නේ නේද? එහෙම ඉතින් ඒක නිසා මගපල නිවන් දකින්නේ. එහෙනම් අද ඉඳලා මේක කැපුවොත් ඔබට පුළුවන් සසර මිදෙන්න. දැන් බලන්න සමහර කට්ටිය ඉගෙන ගන්න අවුරුදු ගණන් කැප කරනවා නේ. එන්නේ දොස්තරලා වෙන්න කොච්චර කැප කරනවද? ජීවිතේනේ තවත් උඩට යන්න තවත් කැප කරනවා. ඒ කැප කිරීම තුළ යම් දෙයක් ලැබෙනවා. ඒ ලැබුණ දේ වටිනවා. ඔච්චර කැප කිරීම කරපු දේ මේ ජීවිතේ ඉවරයි. නේද? ඉවරයි. හැබැයි අඛණ්ඩව මෙතන අවුරුදු 7ක් කැප කරගත්තොත් නම් මේ ජීවිතේ නෙවෙයි මේ සංසාර ගමනටම උපකාර වෙන සසර යන්නේ කරනවා. එහෙනම් පින්වත්නි අප්‍රමාදේන සම්පාදේ අප්‍රමාදීව කුසල් මාර්ගයේ පුරන්ට ආරම්භ. හැබැයි කුසල් මාර්ගයේ පුරන්ට පටන් ගත්තා කියලා අනිත් වැඩ කරන්න බාධාවක් තමයි. ජීවිතේ රැකියාව කරන්නේ අරමුණු වලින් වැඩ කරන බාධාවක් නෙමෙයි. හැබැයි ඒව කරන ගමන් මෙයක් කරගන්න ඕන. ඉතින් වෙනානේ අවුරුදු 7ක් යනකොට පෙර අනාගාමී වුණා. අපිට ඒ தත්ත්වෙම නැත්නම් කමන්නේ. අඩුම ගානේ 4 අපායින්වත් පිටෙන් තිබුණොත් ඒ ඇති. මොකද? ඒ නියත වශයෙන් අපායගාමිනී වෙන්නේ නැති නිසා. එහෙනම් අඩුම ගානේ ඔබ වැරවඩන්න ඕන. සෝතාපන්න. මොකද්ද සෝතාපන්න වෙන්නේ? නෑ ඒවා සෝතාපන්න වෙනකොට නැති වෙන ඒවා නේ. මොකද්ද සෝතාපන්න? මොකද? ධර්ම සෝතේ පැමිණ. ධර්ම ස්රෝතේන පැමිණ. ඒ කියන්නේ ධම්ම
මාර්ගයේ නිර්වාණ මාර්ගයට ප්‍රවේශ වීම. ආර්ය මාර්ගයේ මුලම අවස්ථාවක් නෙමෙයි. සෝත කියන්නේ මොකක්ද? අනගත සෝත කියන්නේ සෝත කියන්නේ මාර්ගය. කනත් ඉතින් සිතට ශබ්ද ගෙනියන මාර්ගයක් නිසා අයත් සෝත කියන්න පුළුවන්. සෝත කියන්නේ කෙලින්ම මාර්ගය. සෝත ආපන. ආපන කියන්නේ පැමිණීම. මොකද මාර්ගයට. ඒකාන්තයෙන් මාර්ගයට පැමිණීම සෝතාපන්නයයි කියනවා. මොන මාර්ගයද? නිවන්. එහෙනම් ඒකාන්තයෙන් නිවන් මාර්ගයට වැසගත්ත කෙනා සෝතාපන්න. ආයෙ වෙනස් වෙන්නේ නැහැ. ආගික නිසා තමයි අපාය යන්නේ. ඒකාන්තයෙන් නිවන් මාර්ගයට බැහැගිලා. එහෙනම් සෝතාපන්න ඵලයෙන් මෙහා ඉන්න කෙනෙක් තාම බැහැලා නැහැ. වෙනස් වෙන්න. මේ ආත්මෙ කොහොම ඉඳලා මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මෙ කතෝලිකම කෙනෙක්ගේ වඩ ඉපදිච්ච ගාම ඊළඟ ආත්මෙ මොකද? කොහොම ඉඳලා ගිහිල්ලා හින්දු ආගම දාන දෙමළ මාගේ පොතේ පිළිසිඳ ගන්න ගාම මෙයා ඊළඟ ආත්මෙ හින්දු ආගම දාන බෞද්ධ නෙමෙයි. मुस्लिम नाम के लिए बड़े इधर चिका हम मगर देर में नाचते नहीं देर में नाचते नहीं लगा कि मुस्लिम ये चिका हम देवलिया में ये केलिम में नहीं दे कोई आई थिंक हल्पगान की गुड़े डाल लेकिन ना विनाश लेने पूरा सोधा पार्न वाले वक्त चिकनी आए बावदा विनाश नियत वसेन सुगति परायणानि मिथ्या दृष्टि धर्म उद्गति किने यामे किं मिथ्या दृष्टि मौपियो तेरे को तो ये मिथ्या दृष्टि अंगमणी करा ඇත්තරම මෙතනින් ඔය බොහෝ දෙනෙකුට බෞද්ධකම ලැබුණේ परंपराවෙන් කියන අම්මා තාත්තා නෙවෙයිද? දැන් අම්මා තාත්තා හැම මුස්ලිම් වෙලා තිබ්බා නම් අද මොකද? අද ඇවිල්ලා බලහයි නෑ. අන්නේ මේ කෙනා මේ කටින් මේ ජාතියෙන් ලැබිච්ච දෙයක්. අවබෝධයෙන් ලැබුණා නම් හැබැයි සසර යම් මොනවාරි ශක්තිමත් අතිවාරමත් කාලා තිබෙ හින්දා තමයි බෞද්ධ මෞපියන්ගේ යටතේ ඉපදුනේ. ඒ කියන්නේ සසරේ මේ කුසල වගාව අපි පුරලා තියෙන නිසා. අන්නේ නම් දිමාත්මි හැබැයි වෙනස් වෙන්න පුළුවන්. සෝතාපන්නයි කියන්නේ වෙනස් වෙන්නේ ඒකාන්තයෙන් ආර්ය මාර්ගයේ පිළිපන්න හේන් සෝතා औदा आर्यष्टांगिक मार्गेतම පැමිණිච්ච කෙනෙක්. දැන් අපි මේ ආර්යෂ්ටාංගික මාර්ගේ ඉන්නවද කියලා අපෙන් අහුවොත් හොයාගෙන ගියොත් සමහර විට නෑ. හරියටම සෝතාපන්න වෙච්ච කෙනෙක් ආර්යෂ්ටාංගික මාර්ගයට බැසගෙන ඊළඟට සෝතාපන්න ඵලය සමගම මේ සංසාරයේ බැඳ තබන සංයෝජන 10න් තීන සංයෝජනානි සංයෝජන තුන සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලවද පරාමාසය යට වෙනවා නැති වෙනවා. ඊළඟට මෙයා භාවනාව තුළ ඉන්නකොට මොකද වෙන්නේ? තවත් ගැඹුරින් භාවනා සමථ විපස්සනා වඩාන යනකොට නිවන්ම ගැසුරු කරනකොට ඒක නා සකදාගාමි වෙනවා.
ඒ කියන්නේ මොකක්ද? ඒ සකදාගාමී වෙනකොට මේක වෙන්නේ. කාමරාග වටක තිබී වෙන්නේ සකදාගාමී වෙනවා. මම වන්නේ සකදාගාමී වෙනවා කියන්නේ. දැන් සෝතාපන්න වෙනවා කියන්නේ මාර්ගයේ ඒකාන්තයෙන් නිවන් මාර්ගයට බැසගන්නවා. සකදාගාමී වෙනවා තවත් පියවරක් සකින් ආගාමි සකදාගාමි. ඒ කියන්නේ සකින් ආගාමි එක්වරක් පැමිණෙන හේන් සකදාගාමියයි කියනවලු. මොකද? කොහොමද? මනුස්ස ලෝකෙට හෝ දිව්‍ය ලෝකයට තව එකපාරයි. ආනික උසායයන් කියනවා සකදාගාමි. සකින් ආගාමි සකදාගාමි. අනාගාමි. නාගාමි අනාගාමි. නැවත ආගමනයක් නෙමෙයි. ආපස්සට හැරීමක් නැවත පිටට ඒමක් නැති හින්දා අනාගාමී. නැවත 11 කාම භූමියේ කිසිම තැනක චුති පටිසන්ධි වශයෙන් පහළ වීම. ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ එතන මුට බබලව ඒ පංච සුද්ධා වාසන බබලව. එන අරහත් කියන්නේ සියලුම ක්ලේශයන්ගෙන් නැත්නම් සසරේ උපද්දවන සියලුම බන්ධනයන් නැති කලෙහි අරහත් නැවත සසරට කවදාවත් එන්නේ සසරට නොයන්නේ සසරට එකවරක් නැවත බ්‍රහ්ම ලෝකයට එකවරක් එනවා. බ්‍රහ්ම ලෝකයේ යාට ඉපදෙන්න පුළුවන් පංචසුද්ධාවාසයෙන්. කාම ලෝකයට නැවත නොපෙමිණෙන හේයි අනාගාමි. කාම ලෝකයට එකවරක් පැමිණෙන හේයි සකදාගාමි. ඒකාන්තයෙන් නිවන් මාර්ගයට බැසගත්තේ සෝතාපන්න. එහෙනම් අපි වෑයම් කරන්න ඕන මොකක්ද? අදුම ගානේ නිවන් මාර්ගයටවත් බැස ගන්න. එන සෝතාපන්න වෙන්න. සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, රහත් වෙනවා කියන එක කියනවා සත්තානං විසුද්ධිය. සත්තාන විසුද්ධිය. සත්තානං කියන්නේ සත්වයන්ගේ විසුද්ධිය කියන්නේ පිරිසුදු භාවය. සත්වයන්ගේ පිරිසුදු භාවය. එතන පිරිසුදු වෙනවා කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී රහත් වෙනවා. මොනමෙන්ද පිරිසුදු වෙන්න ඕන? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ත්‍රිකය ප්‍රධාන කොට ඇති අනික් සියලුම අකුසලයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදීම තම සත්‍තාන විසුද්ධිය. සත්‍යයන්ගේ පිරිසුදු. එහෙනම් මේ සත්‍යෝ දැන් අපිරිසුදුයි කියන එක තමයි ඒකේ අර්ථය. හැම කෙනාම අපිරිසුදුයි. අපි පිටින් ඉතින් හොඳට නාවලා හොඳ දුක් පැලතුම් ගන්දලා කවර පොලා පිට ලස්සන කරන්න ගියාට කය ඇතුළත් අපිරිසුදුයි. ඊට වඩා පිරිසුදුයි කියනවා මොකක්ද? ලෝභය, දෝෂය, මෝහය, ඉච්ඡා, මච්චරය, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා, මාන, දිට්ඨි ආදී මේ ක්ලේශයන්ගෙන් මනස පිළිදපොයි.
කාමාශ්‍රව, භවශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රවයන්ගේ මනස පිළිලා. මේ ක්ලේශයන්. එහෙනම් කොමක්ද කළ යුත්තේ? ඔය කෙලෙස් දුරු කිරීම. මේ කෙලෙස් දුරු කරන්න තැනට කියනවා සත්‍යයේ විසුද්ධිය කියලා. මේ සත්‍යයේ විසුද්ධිය පිණිස ඒකායනයන් වික්‍රේ මතු. මහණෙනි එකම මාර්ගයයි. මේ පිරිසුදු බව පිණිස එනේ සෝවාන්ගේ සකදාගාමී අනාගාමී රහත් එකම මාර්ගයයි. ඒකට කියනවා ඒකායනෝ මාර්ගය. එකම මාර්ගය මොකක්ද? සත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය තමයි එකම මාර්ගය. එහෙනම් කෙලස් ප්‍රහාණයට තියෙන එකම මාර්ගය, මාර්ගඵල අධිගම නිර්වාණය සාක්ෂාත් කරන්න තියෙන එකම මාර්ගය මොකක්ද? සතර. ඒ නිසා අපි මාර්ගිකාව වශයෙන් ලැබු ගාථාවේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භක ගාථාවයි කිව්වේ. ඒකානාමිකේ මග්ගෝ සත්තානමිකා සත්තාර ඊළඟ වෙනවා උන්න මේ සතර සතිපට්ඨානයේ තුලින් වෙනදී මොකක්ද? ශෝක පරිද්වාන සමතික්කමයි. දුක්ඛ දෝමනස්සාන අත්ථංග භාය. ඥායස්ස අධිගම. නිබ්බානස්ස. පළවෙනි තමයි මේ සතර සතිපට්ඨාන වැඩිමින් වෙනවා කියනවා. ශෝක පරිද්වාන සමතික්කම. සෝගය හා පරිදේවය දෙක සංසිඳෙන නැති වෙනවා. දැන් නම් බලමු මොකද්ද සෝගය? මොකද්ද සෝගය කියන්නේ? කියමු බලන්න. සෝගය තමන්ගේ කෙනෙක් උදයම් විපතක් නැහැ. හිතේ ඇතිවෙනා වූ වේදනාකාරී ස්වභාවය කියනවා සෝකය. ඒ කියන්නේ තමන්ගේ අම්මා, තාත්තා, හිතවත, ඥාතියෝ උදයම් විපතක් වුණාම නැත්නම් ඒගොල්ලෝ මරුණාම හදවත මිරිකනවා වගේ. ඇතිවෙනා වූ දුක්ඛ ස්වභාවය සෝකය. සෝකෝ සෝචනා අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝ අයං උච්චති වික්ඛවේසෝ සෝකෝ සෝකය සෝචනා ශෝක කරන බව අන්තෝ සෝකෝ ඇතුළත හටගන්නා වූ වේදනාව. කොහෙද? හිත ඇතුලේ හටගන්න වේදනාව. ඒ හිත ඇතුලේ හටගන්න වේදනාව තමයි කයෙන් පණින්නේ එළිය. පණින්නේ කඳුළු වලින් පණින්නේ අර හිතේ හටගත්ත සෝකේ. කඳුළු වලින් විතර නෙවෙයි දැන් ඒක වැඩි වෙනකොට තව පණිනවා කියන්නේ කොහොමද? වචන වලින් පානවා කියන්නේ. අයියෝ නේ කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. ඊට පස්සේ ඒ විතර වචනෙන් විතර නෙවෙයි මොකද කරන්නේ? ඒක තව ක්‍රියාවල ඔළුවේ අත් දෙක ගහ ගන්නවා, පපුවේ අත් දෙක ගහ ගන්නවා නේ? දැන් අපි ඔක හොඳට පේනවා මාළගාඩ. අන්නසෝක. ඒකේ නම මරුණාම නෙවෙයි යන්නේ. මරුණ කවුරුත් නැහැ.
මරුණා මණ්ඩලවන එහෙම කියනවා නම් මුළු. දැන් බලන්න පෙට්ටිය දැන් ගෙදර තියෙනවා. ගෙනියන්න ලැහත් තියෙනකොට කෑ ගන්නවා යටිකිරීමත් එක්ක නේ ගෙනියන්න එපා කියලා වදා ගන්න ලැහත් පෙට්ටිය. අර ගෙනියන්න ගිය ඔක්කොම ගෙනියන්න දෙන්නේ නැහැ. එහෙනම් තියාගන්න කියලා ඔක්කොම යන්න කිව්වා. එහෙනම් තමයි තියාගන්නවා කියලා යන්න දෙනවා. ඊළඟට මොකද? ඊට පස්සේ අඬනවා ගෙනියන්නේ. නේ? ඔය මැරිලා හින්දා නෙවෙයි දුක. ඔය අඬන්නේ දඟලන්නේ ඔළුවත් දෙක ගහගෙන පපුවියත් දෙක ගහගෙන දුක් විඳින්නේ. එයා මැරුණු හින්දා නෙවෙයි. එයා දිහා බලලා මගේ හැපිනවා ගන්න ආයේ. ආගේ තණ්හා නිසා දරුවා දිහා බලලා අම්මගේ හිතේ ඇති වුණ පිනවිල්ල ආවේ. ආගේ පිනවිල්ල නැති හින්දා ස්වාමියා මරණම මඩන්නේ. පිනවිල්ල ආයේ නැති. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා නම් පිනව ගන්න. මොකද වෙන්නේ? දැන් නෝනාට මහත්යා මරනකොට තවත් මොනවා හරි කොහෙන් හරි ඔක්ක හැලන්න තිබ්බොත් මොකද අnder ලෝකෙට වෙන්නේ අපිට වෙන්න හැබැයි දුක. එහෙනම් මේ ශෝකය කියන එක තියෙන්නේ මොකද්ද? මට නෑනේ කියන ආයි මට නෑ. ඒ බලබලා සතුටු වෙන්න තිබ්බ කැමැත්ත. ඒ හඬ අහා සතුටු වෙන්න තිබ්බ කැමැත්ත. ඒ කායි නෑනේ ආයි කවදාවත් නෑ කියලා ඇති වෙන දේ. අන්නර ඇතුළත ඇති වෙන මේ අන්තෝ සුඛෝ අන්තෝ පරිසුඛ. ඇතුළතින් තැවෙන ගතිය. හදවත මිරිකන ගතිය. බඩපක්ව පිච්චීගෙන යන ස්වභාවය. අයං මුච්චති වික්කවේ සෝකෝ මහණනි මේ සෝකේ. යම් කිසි කෙනෙක් මේ සෝකේ නැති කළාද එයාට කියන නම මොකක්ද? අසෝක. අසෝක කියන්නේ රහතන් වහන්සේලා. උන්වහන්සේලා සෝක කරන්නේ. ඒ සෝකය කියන්නේ දුක්ඛාර සත්‍ය ස්වභාවය. ඊළඟට ශෝක පරිදේ. පරිදේ කියන්නේ අර ශෝකය තවත් වෙනවා. විලාප කියනවා. නම් කියනවා. දැන් තමන්ගේ දරුවා මෙරුණාම අම්මලා මොකද කරන්නේ? අනේ මගේ රත්තරන් පොළු පැටියෝ මගේ වස්තුව නේ නම කියා නේ අඬන්නේ අන්නේක විලාප කියනවා. දැන් මෙතන ඉන්න පුගේම අංගවල ගතියද? දැන් 50 කින්න ගමන් මොන කෝලයක්. ඇවිල්ලා කියනවා තමන්ගේ මහත්ය හරි නෝන හරි මරුණා කියලා. මොකද වෙන්නේ? ආනර යා ගතිය නක්කනවා. එහෙනම් මෙන්න මේ සෝකය නැති කරන්න තියෙන එකම මඟ හතර ටිකක්. පටාස්නාලාගේ හිතේ සෝකය ඇති වුණා ඒ නැති කරා. සෝකේ වැඩි දුණු අවස්ථාවකදී හරිදේවේට ගියාට පස්සේ තමයි පිස් වෙන්නේ. මානසික දුකේ උපරිම තලයට. ඔය සෝකේ වැඩි වෙන පරිදේවය ඇති වෙනකොට සමහර කටි මැරෙනවා. එක ගෙදරක මහත්යා මැරුණා කියලා දැනගත්ත ගාම නෝනා මහත්යා මරුණා. ලෙඩේට නෝනා ඒ ආපු ඒ සෝකේකට හાર્ට් ඇටැක් ඇතිලා
අන්න පරිදි. සමාන කට්ටිය මොකද? සෝගේ වැඩි වෙනකොට පරිදි වෙන්න යනකොට තමාගේ අල්ලාගෙන හිටපු වස්තුව තමන්ට නැති වෙනවා. ඒක දරා ගන්න බැරි හින්දා මොකද කරන්නේ? එල්ලෙනවා. පයින්නවා පොච්චි. වහමුණා. ඒ ජීවිත හානි පවා කරගන්නේ මේ පරිදි. විලාපී කියන නංගොත් කියා ඔළුවේ පප්පියක් ගහගෙන අඬනවා. ඊළඟට දුක්ඛ දෝමනස්. දුක්ඛ කියන්නේ මෙතන කියන්නේ කායික දුක්ඛ. මොනවද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, මේ ඔක්කොම දුක්ඛයි. කාය මුල් වෙලා හට ගන්නා වූ යම්තා දුක්ඛයන් මේ දුක්ඛය. ඒකේ කායික දුක්ඛ හැටියට පෙන්නනවා. කායිකං දුක්ඛං කායිකං අසංඛං කාය සංපස්සජං වේදිතං දුක්ඛං. කායිකං දුක්ඛං කායික දුක්ඛ. දැන් බලන්න ඕනේ ඉඳගෙන ඉන්නකොට මේ පැත්තෙන් කැක්කුම අල්ලනවා. අනිත් පැත්තට හැරෙනවා. ඒ පැත්තෙන් කැක්කුම අල්ලනවා. කොන්දේ කැක්කුමයි, බඩේ කැක්කුමයි, දතේ කැක්කුමයි, උඩේ කැක්කුමයි. කන්ට බෑ කියයි. කාලි වරලා ඔන්න මල පහ යන්නේ කියයි. මූත්‍රා යන්නේ කියයි. ඔන්න ඔය වගේ කායික මහා දුක්. කායික අසහන කායික වෙන අපහසුතාව. කාය සංපස්සජ වේදිකා. කාය සංපස්සනාවෙන් හට ගන්නා වූ යම් වේදනාවක්. ඒව දුක්ඛය. මොනවාද කාය සංපස්සෙන් හට ගන්න වේදනාව? ඒ කායික දුක්ඛ කායික අසහන කායික දුක්ඛ අසහනතාවයේ වේදනාව. ඒ කාය සංපස්සේ කයි ස්පර්ශය මොකද කාය ස්පර්ශය? ඒක තමයි අන්ත දෙන්න තමයි කායික ඉන්ද්‍රිය හා සම්බන්ධව දක්මි කියන්නේ දැන් බලන්න කාය සංපස්සනාව කාය සංපස්සේ කියන්නේ කාය ස්පර්ශය කියන්නේ පස්ස කියන්නේ නේ පස්ස වේදනාදී දැන කියන්නේ පස්ස මොකක්ද? ඒක රැහේ හට ගන්න පස්සේ චක්කු සංස්කාරය. අනේ හට ගන්න පස්සේ නහය හට ගන්න පස්සේ දිවේ හට ගන්න එක කය හට ගන්න එක මොකද කාය සම්පස්ස? පසිදුරන් හරි අතුවෙන ස්පර්ශයෙන් කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥාන තින්නං සංගති පස්සෙන් නැති වෙන්නේ තේරුණා? ඒකම කාය කයයි පහසයි එකතු වෙනකොට එතන කාය විඥානය අන්න ඒ තුනට කියනවා මොකද? කාය සංපස්සේ. ආදී කාය සංපස්සේ නිසා යම් වේදනාවක් හටගත්තා නම් මොකක්ද ඒක? කාය සංපස්සේ කියන්නේ. උදාහරණයක් කියන්න. ඔන්න යනවා යන්නකොට වේගෙන් යනකොට ගලක් ඔය ගලේ මහා පොඩිමිල්ල හැපෙනකොට නියපොත්තෙන් කෑල්ලක් නුගලා. දැන් මුගල ඔන්න කය තිබ්බා කය ගිහිල්ලා ගලේ හැප්පුණා. පොත්ත යලවුණා ගෑවෙනකොට එතන දැන් විඥානේ සිත් විඥාන කියන සිතනේ එතන සිත පහළ. ඒතකොට ඒ
ගාලදීන පැත්තක එක කාන්තය අනිත් පැත්තෙන් කාය ආයතනයේ තියෙනවා. කාය ආයතනයේ පොට්ටබ්බ ආයතනයේ ගැටෙනකොට කාය විඥානේ පහළ වෙලෙට දැනෙනවා. ඒ තුනට කියනවා මොකක්ද? කාය සංස්කාරය. එතකොට ඒ තුන නිසා හටගත්ත මොකද්ද? සිතුවිල්ල. වේදනා. දැන් ඉතින් කකුල අල්ලගෙන ඌයි කියලා ටික වෙලාවක් විතර ඉඳලා. ඊට පස්සේ ඉලේ ගන්නකොට නම් ගෑවිලා ඒම තියලා බැදලා දාලා හරි මේ දාලා හරි මේ හොත් දාලා හරි. ඔන්න එතකොට ඒක නිසා හටගන්න සියලුම දැන් මේ පොත් ගැලවුණා ඉතින් පස්සේ මේ දාලා හටගන්න සියලුම වේදනායි තිනුකොට කාය සංපස්ස වේදනා. සමහරව යෝගන ඕකෝතෙන් නැවතින්නේ ඊට පස්සේ. බෙහෙත් දාත් කර්ම බලවේග නිසා කුළුයි ඇඟිල්ලම කපනවා. ඊට පස්සේ ඒක නවතින්නේ. කුළුයි යනවා ඊට පස්සේ වලල් කරලකින් කපනවා. නේ? ඊට පස්සේ නවතිනවා. නෑ ඊට පස්සේ මැදහරින් කපනවා හරියන්නේ. දැන් ඊට පස්සේ ඩාන්ස් පොල් කටලකින්ම කරලා කපනවා. ඒත් වෙනවා නම් ජොයින්ට් එකකින්ම කරලා. විස බීජ කියලා. උඩට යන්න ඉස්සලා අයින් කරනවා. අර හැප්පිල්ල තුන කර්ම බලවේගයේ තියෙනවා. ඔය අපේ ගිහි කාලේ හිටපු ගමේක මිනිස්සෙක් ඉන්නවා. දැන් මේ මිනිස්සයාට වයසයි 70ක් විතර ඇති. අපි පොඩි කාලේ මෙයාගේ කකුල කපලා. තාත්තා තමයි කිව්වේ මේ මිනිස්සයා එයාගේ තාත්තට පයින් ගියා. පයින් ගියාට පස්සේ එතන හන්දින්ද රෝල් එක නගින්න බලන්න. ආන්ගේ හින්දා තමයි කකුල කැපුවේ කියලා අපේ තාත්තා. තාත්තට පයින් ගියා. හරිද? ඉතරම් වේදනිය වශයෙන් කරපු කර්මයේ විස්මන් වෙනවා. චූටි අනාගේ පායෙදි ගතුවාලේ. හැබැයි ඒක වැඩිමලා දිගට ගියා පාරේ දැක්කා. හැබැයි යන කාය සංපස්යෙන් හටගත් එක දිගටම ගියේ. දැන් අපි සසරේ මොනව කරගෙන තියෙන්නේ? මේ ආත්මය නැති වුණා. මුගලන් මහරහතන් වහන්සේ සංසාරයම දාත් අපි ඕවා කරලා තියෙනවා. මේ මොහොතේ යනකොට නිකාම්මේ යලින් ගමන් මේ සිද්ධ මොකක් හරි පෑගිල යනවා විතරයි. මොකද්ද කියලා හොයන්න බෑ. කැඩුවක් හරිය කියන්නේ ඔන්න චුට්ටේට බැසවල ගිහින් ඕක වැඩි වෙලා ඕක ඉන්නේ ඉතින් තුවාලේ ගිහලා අන්තිමේදී කකුලම කපන්න වෙනවා. අර චූටි දේහරි එනුනේ කර්මයේ බලන්න. බණ කියන මාත් බණහන් ඔබත් සසරේ නිවෙනකොට මොනවා කරලා තියෙනවා. ওই වෙලාවේ මතකයි. ඔය තියෙන මොකුත් දේවල් එක. මොන කර්මයක් මතුවේද නැහැ. දැන් එක පුරාම කබරාවුත් කර්මය බලවත්. මොකද පුරාම කබරේ. නෝනා ඔය තියෙන ආදරේදී දැන් බලගමලා ගෙන්ගේ කබර දාන්න පුරා. මාත්‍යාගේ ඔය තියෙන ආදරේදී නෑ ඔය අපිට මතකයි එක අප්පා කෙනෙක් අවුරුදු 35ක ඉඳලා දරුවෝ 3 දෙනයි දරුවෝ 3 දෙනාම මහාන කරලා පිළිවෙල මේ අම්මත් මහාන වෙන්න දෙනවා ඔය මේ අම්මගේ එක පුරාම ඔය කියන කබර මුදල ජීවත් වුණා කබර හැදෙනකොට මහත්යා මේ ආතර වෙන්නේ කියලා දැක්කනේ කර්මයේ ඉන්න වෙලාවේදී පවුලක් නැති වෙනවා. මේ මහත්යර බැලුවා හරියට නෑ. ඇයි? තමන්ගේ කර්මය. දැන් අපි ඊට පස්සේ මොකද කරන්නේ? විකමත් දාලා කියන්නේ. කියලා දැන් ජන්මාන්තර වගේ තමන් කරගත්ත සසරේ වැරද්ද දන්නේ. එහෙනම් මේ ඔක්කොම
කම්මස්සකා මානව සත්තා කම්මස. සියලුම සත්වයෝ කර්ම දායාදී අනුව තමයි මේ සසර පවතින්නේ. එහෙනම් කාය සංපස්සයෙන් හටගන්න වේදනා. බෙහෙත් විදිනකොට ඉන්ජෙක්ෂන් කට්ට ඇඟ ඇතුළේ නනිනකොට හටගන්න යන කාය සංපස්සය. හින්දා මේ වේදනාව. ඉතින් ඔය වගේ දැන් ඔය හිරිවට්ටන්නේ කාය සංපස්සේ නැති කරන්නේ. දාලකේම ගලවනකොට හිරිවට්ටන්නේ කාය සංපස්සේ. මොකක් කර ලෝකෝ පරිශ්‍රමයක් කියව තියෙනවා සිහිය නැති කරන්නේ කාය සංපස්සේ නැති. ඒ කියන්නේ කාය ආයතනේ බාහිර පොට්ටබ්බායතනය ස්පර්ශයෙන් හටගන්න විඥානය සිත පහල කරන්න තියෙන සාධක හේතන తాවකාලික වෙනවද? ඒක නිසා වේදනාවක් නැහැ. හැබැයි පසුව නැවතත් මේ මොහොතේ නැති වුණාට ඒන් පස්සේ හරදිය දැන් ඉන්නා කායික දුක, කායික අපහසුතාවය, කාය ස්පර්ශයෙන් හටගන්නා වූ දුක්. ඉතින් මේ සත්‍යය මේ සංසාරය ඇතුළේ ජාති දුකක් විඳිනවා. උන්වහන්සේ පෙන්නනවා ජාතිය ඉපදීම දුකයි. මොකද්ද මේ ඉපදීම? දැන් මේ ඔක්කොම ඉපදිච්ච කට්ටිය. මොකද්ද ඉපදීම? या तेषां सत्तानां कमितापि सत्तनिकाये जात संजाति निब्बन्ति अभिनिब्बन्ति ओक्कान्ति खन्दानं पावद्भाव आयतनानं पटिलाभो अयं मुच्यते विक्कले जाति या तेषां सत्तानां ये सत्तयंगे कमितापि सत्तनिकाये ये सत्तनिकावल जाति पहलवी संजाति පහළ වෙන බව ඔක්කාන්ති දැසගැනීම නිපන්ති පහළ වෙන අභිනිපන් පහළ වෙන බව මොනවාගේ පහළ වෙන්නේ මොනවාගේ හටගන්නේ ආයතනයන් ආයතනයන්ගේ පහළ වීම. ඒ කියන්නේ ඉපදීම කියන්නේ ඇහැ පහළ වීම. කන, නහය, දිව, කය, මනස පහළ වීම. ආය කන්දානම් පහළ. ස්කන්ධයන්ගේ පහළ වීම. මොනවා? රූපය කිය පහළ වීම. වේදනාවේ පහළ වීම. සංඥාවේ පහළ වීම. සංකාරේ විඥානයේ පහළ වීම. පංච උපාදාන ස්කන්ධේ හා ආයතනයන්ගේ පහළ වීමට කියනවා ජාති. දැන් බලන්න අපේ ජාතිය සිද්ධ වෙන ක්‍රම හතරක්. අණ්ඩජ, ජලාපුජ, සංසේචජ, ඕපපාද. අණ්ඩජ කියන්නේ විතර වලින් හට ගන්න. ජලාපුජ මෞඛසික හට ගන්න. සංසේචජ පරිසරයෙන් හට ගන්න සත්තු. ඕපපාදික ඉබේම කර්මයේ පරිද්දෙන් පහළ වෙන සත්තු. දැන් මේ ඔය හතරෙන් අපිට දකින්න තියෙන්නේ අපේ ජාතිය. අපේ ජාතිය සිද්ධ වුණේ කොහෙද? මෞඛසික. කොහොමද? මාවයි පියයි එකතු වෙනකොට ශුක්‍රාණුවයි ඩිම්බේ සංසේචනය වෙලා එතන හට ගන්නවා කලලයක්. ඒක නිකන් රූපයක් විතරයි. අන්න ඒ කලලය පහළ වෙනකොට මොකද වෙන්නේ? පූර්ව ආත්ම මිය පරලෝකයේ කෙනෙක්ගේ කර්මජ විඥානය නොය කලලෙන් බැසගන්නවා. එතකොට අර කලලය විඥානේ බැස ගන්නකොට මේ රූපස්කන්ධය විඥානයේ විඥාන ස්කන්ධය තේරුණා? එතකොට කලලයයි
විඥානයේ ප්‍රතිසන්දි ගන්නකොට එතන හට ගන්නවා තවත් තුනක් මොනවද? වේදනාව, සංඥාව, සංකාරය. වේදනා සංඥා සංකාර වලට චෛතසික කියනවා විඥානෙට සිත කියනවා. කලලය රූපස්කන්ධය මේ කොහොමද විඥානේ ප්‍රතිසන්දි දෙන වාරේ එතන පහළ වෙනවා දශක තුනක්. ඒක දශක තුනක් කියන්නේ කීයද? 10වත් 3ක් කීයද? 30. ඒ කියන්නේ රූප මිටි 3ක්. එක මිටියක තියෙනවා 10. මොනවද මේ දශක? කාය දශකය, වස්තු දශකය. මම ඒ මෙයා අනිත් එක අර මොනවද එතකොට? කාය දශකයයි භාව දශකයයි වස්තු දශකය. ඔය දශක තුන පහළ වුණොත් විතරමයි සත්‍යෙ වෙන්නේ. නැත්නම් ඉතින් සත්‍යෙ වෙන්නේ. කලලේ පහළ වෙච්ච පරියට සත්‍ය වෙන්නේ. විඥාන ප්‍රතිසන්දි දෙන වාරයේදීම එතන පහළ වෙනවා ඔය රූප මිටි තුන. කාය දශක භාව දශක වස්තු දශක. එතකොට පළවෙනි කාය දශක. සුද්ධාෂ්ටක 8යි. පාඨමි ආපෝ තේජෝ වායෝ වන්නකන්ද රසෝ හතයි. ඊළඟට ජීවිතින්ද්‍රියයි ප්‍රසාදෝ ප්‍රසාදෝ පාඨමි කියන්නේ ආදත. දැන් අර කලලේ තරගා තියෙන්නේ නැද්ද? ආපෝ ඇලෙන වගේකට තේජෝ උෂ්ණත්වය වායු මමාලික වර්ණේ ගන්ධේ රසේ ශක්තියයි ඌර්ජා කියන ශක්තිය ඌර්ජා ලයි ඊටසේ ජීවිතින්ද්‍රිය කියන්නේ විඥානයේ ප්‍රතිසන්දි දෙනකොට මේ කලලේ තුන කර්මයේ පරිද්දෙන් පහළ වෙනවා මොකද්ද? ජීවිතින්ද්‍රිය කියන යම් ශක්තියක්. ඒ තමයි ජීවිතය පවත්වන කොටස. ඒක අර සුද්ධාෂ්ටකයේ දාන දෙයක් නෙවෙයි. කොටිම ප්‍රාණවත්. දැන් ගහක වුණත් තියෙනවා ජීවිතය. ප්‍රාණවත්. මැරිච්ච ගහේ ජීව ශක්තිය. ඕ විදිහට ජීව ශක්තිය. අන්න දැන් මේකේ නෑ ජීවිතය. මේකේ හැබැයි තාම ජීවිතින්ද්‍රියක් තියෙනවා. දැන් මේක මලෑන ටික ටික මලානික වෙලා යන. ඒකට ජීවිතින්ද්‍රිය තමයි සිද්ධ. හැබැයි මෙතන තියෙන්නේ ඍතුයෙන් හටගත්ත ජීවිතය. මේ සත්‍යය තුල හටගන්නේ මේ රූප මිටි තුනක් කියවනේ. ඒක රූප 30ක් තියෙනවා. ඒ 30ම කියනවා කර්මජ රූප කියලා. කම්ම සමුත්ථාන. ඒ කියන්නේ මේවා කර්මයේ නිසා හටගන්නවා. එතන චිත්ත සමුත්ථාන, කර්ම සමුත්ථාන, ඊතු සමුත්ථාන, ආහාර සමුත්ථාන කියලා රූප හතරක් තියෙනවා. ඒක පහළ. ඒ වගේම දුරට යනකොට දැනගන්න පුළුවන් කර්මයේ නිසා පහළ වෙනවා. එතකොට මෙතන පඨවි පහළ වුණා මොකෙන්ද? මෞර්යසිය. අර දෙමෝපිය එකතු වුණාට ඒක අදාළ නැහැ. එතන කර්මයේ රැගත් විඥානය පහළ වෙනකොටම තමයි ඒ එතන පහළ වෙන පඨවිය කම්ම සමුත්ථාන. කර්මයේ නිසා පහළ වෙනවා.
ආපෝ තේජෝ වායෝ වර්ණ සෝජන කියන ඔක්කොම එතන කර්ම තමයි. මොකද ඒ කර්ම න්‍යායට අනුව තමයි එතන හැදෙන්නේ. තේරුණාද? ඊට පස්සේ එතන හට ගන්නවා ජීවිතින්ද්‍රිය කියලා ඒ කර්මයෙන් බලය. ජීවිතේ පවත්නා වූ රූපී කොටස ප්‍රාණවත් ස්වභාවය. මොන්නේ කෙස්වල ඒ දේ නේ. නියපොතු වල ඒ දේ නේ. ලොම් වල ඒ දේ නේ. අනික් සෙසු ශරීරයේ පුරාම විහිදී පවතිනා වූ ඇසට නොපෙනෙනා වූ කර්මයේ ඇසුරු කොට පවතිනා වූ අප්‍රකට ඉන්ද්‍රිය. ජීවිතේ ඊළඟ එක ප්‍රසාද. ඒ කියන්නේ ඒ කර්මෙන් ප්‍රසාද කියන්නේ පහ. මොනවද පහ? ඇහි තියෙනා වූ ඇහැ ඇසුරු කොට පවතිනා වූ කර්මයේ කුපන් ප්‍රසාද. ඒක චක්කාරය. ඒක මේ මාංශය නෙමෙයි මාංශය ඇසුරු කොටයි පවතින්නේ. ඒකත් රූපී කොටස. ඒ චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ. එතකොට දැන් ප්‍රසාද රූප පහළ වෙනවා කියන්නේ මොකද්ද? ඇහැ පහළ වෙනවා. චක්කු ප්‍රසාදේ විඥානේ ප්‍රතිසන්දි දෙනකොටම පහළ වෙනවා. අන්න චක්කාරය. තේරුණාද? එතකොට සෝත ගාන ජීව කාය කියන ආයතන පංචකයක්ම දැන් විඥාන ප්‍රතිසන්දි දෙන වාරයෙන් පහළ. එතකොට ඒ ප්‍රසාද රූප කොටසයි ජීවිතින්ද්‍රය සුද්ධාෂ්ටකටයි ඒ දෙක මොකද්ද? කාය ඊළඟ වස්තු දස. මොකක්ද වස්තු දස? මෙයානම් දන්නවා. කියනවා සුද්ධාෂ්ටකටයි ජීවිතින්ද්‍රයයි වස්තු රූපය. මෙතන එතකොට වැඩි වෙන්නේ වස්තු රූපය. අතන ප්‍රසාද රූපය අයින් කියලා මෙතන ආව වස්තු රූපය. මොකද්ද බලන්නත් වස්තු රූපය කියන්නේ? හෘද වස්තු. හෘද වස්තු රූපය සුරු කොට තමයි සිත පවතින්නේ. අදවතේ සුරු. එතකොට සිත ප්‍රතිසන්දි දෙනකොටම කර්මයෙන් වස්තු රූපයක් පහළ වෙනවා. එතන තමයි අපේ චිත්ත සම්පතිය තියෙන්නේ. ඒකට වස්තු ප්‍රසාදය කියලා කියනවා. එතකොට ඒ වස්තු ප්‍රසාදේ මනායතනෙට නේ. එතකොට හයවෙනි ආයතනය පහළ. ඊළඟ එක භාවනා. මොකක්ද? සුද්ධාෂ්ටකටයි ස්ත්‍රී පුරුෂ ජීවිතේන්ද්‍රයයි භාවනාව. භාවනාව කියන්නේ ස්ත්‍රී භාවය හෝ ස්ත්‍රී පුරුෂ භාවය කර්මජ රූප. කර්මෙන් තමයි මේ ඔක්කොම හටගන්නේ. එතකොට ඔන්න ඔය කියන කාය දසක භාවසික වස්තු දසක කියන රූප මිති තුනයි තුනේවා එක 10යි 30ක්. එතකොට ප්‍රතිසන්දි දෙන වාරි ප්‍රතිසන්දි සිතත් එක්කම පෙරපසු නොවීම එකටයි පහළ වෙනවා. නැත්නම් මේක විඥානේ ප්‍රතිසන්දි දීලා පස්සේ හැදෙනවා නෙවෙයි. හැදුනට පස්සේ විඥානේ ප්‍රතිසන්දි දෙනවා නෙවෙයි. පෙරපසු නොවීම එකට පහළ වෙනවා. ඇඟිල්ල ගැටීමයි ශබ්දයේ පහළ වීමයි පෙරපසු නොවීම වශයෙන් එකටයි. ඔය වගේ තමයි කල්ලේ තැන්පත් වෙලා විඥානයේ ප්‍රතිසන්දීමයි ඔය කියන රූප මිටි තිහ පහළ වීමයි දෙකක් තියෙන. යන්නේ එතකොට ඔය රූප මිටි තිහ රූපස්කන්ධයයි සිත විඥානස්කන්ධයයි ඊට පස්සේ එතන වේදනා සංඥා සංඛාර පහළ වෙනවා. ඒවා චෛතසික. එතකොට වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ අන්න එතකොට
කන්දාන ප්‍රාතිභාව ඉපදෙනවා කියන ස්කන්ධ පහක් පහළ වුණා. එතකොට ඒ ස්කන්ධේ එකක් තමයි චක්කු ප්‍රසාදාදී ප්‍රසාද රූප ටික. එහෙනම් ඒ ටිකට කියනවා ආයතන. එහෙනම් මොන ඉපදෙනවා කියන වෙලාවේ ආයතන හයකුයි ස්කන්ධ පහකුයි තමයි පහළ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඔතෙන් කියනවා ಜಾති. දැන් බලන්න භව කුසේ ඔය ප්‍රතිසන්දි දුන්න එකම දුක ಜಾති. කොහොමද දුක? මේ භව කුසේ දුක විතරක් විස්තර කරනවා දුක් හතරකට. භව කුසේ දුක හතර කොටසකට. මොනවද? පළවෙනි එක තමයි භව කුසේදී විඳින්න වෙන පළවෙනි දුක ගබ්බාව ක්‍රාන්තික මූලක දුක. පළවෙනි එක. දෙවෙනි එක ගබ්බ පරිහරණ මූලක දුක. තුන්වෙනි එක ගබ්බ විපත්තික මූලක. හතරවෙනි එක ගබ්බ විඥාන. දැන් මේ ඔය භාවනා කරනකොට බණේ මහන්සි වෙනකොට නිදි මාරලා ඉඳලා ඉන්නවා. එයා වීර්යය කරන්නේ නිින්ද නැති කරන්න මිසක් ධර්මය අවබෝධ කරන්න නෙවෙයි. ඉන්නේ ආවලට කාගෙන ඉන්න බලන්න. ඒකවල මම හිතට ඇතුල් වෙන්නේ නැහැ. දැන් එහෙම ඉන්නකට මට පේනවා මේක. එයා අවධානය දෙන්න හැදුවට දෙයක් ඇතුළට ගන්න බෑ. මුතුම විවේකයෙන් ඉඳලා මේ ධර්මයේ හැදෙන්න දෙන්න කියලා කියනවා. ඒ ඔළුව එතකොට හුඟටම නිදහස්. කායද උපරිම කාය විවේකී අවශ්‍යයි. කාය විවේක නැත්නම් මොකද වෙන්නේ? කාය විවේකේ නැතුව ඉඳගත්ත ගාම එයාට පාලනය කර ගන්න බෑ. ඕම ඉඳලා වාහනේ වල මොකද තින්ග පියාගෙන එයාව දන්නේ නින්දකින් පෙළිලා. ඒ කියන්නේ පාලනය කරන්න ඕන. ඒ වගේ එහෙම තමයි මේක බෑ මේ මොන වීර්යයෙන් කාගෙන ඉන්න කියත් හරියන්නේ නැහැ. එතකොට එයා ඉඳි දහමනක් ඇතුළට යන්නේ සත්‍යය. වේදනාවෙන් ඉන්න කෙනෙකුට, මතෙන් ඉන්න කෙනෙකුට, කුසගින්නෙන් ඉන්න කෙනෙකුට දහම හිතට යන්නේ. එයා සද්ධාව නිසා ඉන්නවා. ඒ ඔළුවට. ඒක තමයි ස්වභාවය. දැන් භාවනා කරනකොට දැන් දින ගානක් ඉඳි මරලා ඉඳලා භාවනා කරනවා. ඒක වෙන්නේ ප්‍රමාණ වෙයි අර ආය වෙහෙසිලා. ඕනම දෙයක් අධිකලෙන් වෙහෙසුනොත් ඒ විනාශයි. ඒ නිසා කය කියන්නේ හතුරෙක්. අපිට ඕනිස පවත් ගන්න බෑ ඒක අනාත්මය. ඒක නිසා මේක නාගි නයි හතර දෙනෙක් හැටියට යාසීසෝමසු මේ කය කියන්නේ. ඒ අවබෝධ කරලා අවබෝධයෙන් අත්හරින්න. ඉතින් දැන් අපි කතා කරමින් ආවේ මෞතුසේ හට ගන්න දුක. මොකද කාමය. සයිස දෙනකොට හට ගන්න දුක. මෞතුසේ දුක් හතරක් හට ගන්නා ගබ්බා ක්‍රාන්තික දුක, ගබ්බ පරිහරණ දුක, ගබ්බ මූලක දුක, ගබ්බ විඥාන. ඒතර පළවෙනි එක ගබ්බා ක්‍රාන්තික. ඒ කියන්නේ මෞතුසේ පිළිසිඳ ගන්නකොට හට ගන්න ගබ්බා ක්‍රාන්තික. ගබ්බ පරිහරණ දුක කියන්නේ ප්‍රතිසන්දියේ ඉඳලා මෞතුසෙන් පිටි වෙන ගාම මෞතුස පරිහරණය කරන වෙලාවේ ගබ්බ විපත්තික දුක කියන්නේ නොයෙක් විපත්තික හට ගන්නවා මෞතුසෙදී යන්නේ. ගබ්බ විඥාන දුක කියන්නේ මෞතුසෙන් පිටි වෙනකොට හට ගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දුක මෞතුසේ ඉන්න දුක එක නිරේක උපමා කරලා කියනවා. ඒ නිරේ දුක වගේ කියනවා මහා නරකාදී කියන අට. ඒකට කියන්නේ මොකද? අටමහා නරකය. ඒකේ උඩ මේක තමයි සංජීව. ඕක මේ සංජීව නිරේ වගේ කියනවා මොකද්ද? මෞතුස. එහෙනම් සංජීව නිරේට ගියත් එකයි මෞතුසේ පිළිසිඳ ගත්තත් එකයි. දෙකක් කියනවා.
कोई वाके का संजीव नहीं यही ले जाती कोई बात ये ना हर बात कोई वाके का मलमूत्र पिरिच्च अशुचि वाला ले सर्व जलाव पिला මේක මේ නිරේ මල මූත්‍ර ලේසරව පිරිනා පවතින්නේ මේක තෙල් වලින් බැදි බැදි තමයි තියෙන්නේ මේ අසුචි වල. දැන් ඔය නිරේ කියන නිරිසත්තු අර අසුචි කරක් ගන්නට ඉරිනා. යට කොටස තෙල් වලින් බැදි බැදි තමයි තියෙන්නේ. ඊට පස්සේ උඩින් අඟුරු වැස්සා. උඩින් පිච්චෙනවා යටින් පිච්චෙනවා ඉන්නේ මොකද? වැටෙනවා. කාම වගේ කියනවා. ගර්භාෂය කියන්නේ කුණු ලේසරව පිරිච්ච තැන. ඊට පස්සේ වඩෑල් තියෙනවා, අසුචි තියෙනවා, මූත්‍ර තියෙනවා, වකුගඩු තියෙනවා. ඇටපොටු ඊට පස්සේ මාංශ ලේ මේ කයේ මේ ජරාව මේ අපවිත්‍ර ගුලියක් ඇතුළේ තමයි හවු. ගර්භාෂය ලේසරව පිළිගන්න. දැන් මේකේ ප්‍රතිසන්දි ගැනීම තමයි ඒ කියන්නේ මේ ලේසරව ගුලිය තුළට දැහ ගැනීම තමයි වක්‍රාන්ති ප්‍රතිසන්දිය මහා දුක. ඊළඟට ඔය මෞතුසේ පරිහරණය කරනකොට මහා දුක. අර සංජීවනයේ ඉන්න විසත්තු අසුචියේ කරක් ගන්න දෙල්ලා වගේ අර මෞතුසේ ලේසරව ගුලියේ ඉන්නවා. එතකොට තෙල් වලින් බැදි බැදි ඉන්නවා වගේ මවුසේ ඉන්න කාලේ මවුගේ ශරීරයේ උෂ්ණත්වයෙන් පිච්චි පිච්චි තමයි ඉන්නේ. ඊට පස්සේ උඩින් අඟුරු වැස්සක් වහිනවා වගේ තමයි මවු මුවදුරු ටිකක් බොනකොටත් පිච්චි. ප්‍රශ්නින් කෑම ටිකක් කරනකොට පිච්චි. සීතල කෑමක් කරනකොට මිරිස් සහිත ඇඹුල් සහිත ලුණු සහිත කෑමක් කෑවා. වැඩියෙන් අනුභව කළා අඩුවෙන් අනුභව කළා තරලනකොට. එතකොට මහා දුක දවසින් දවස මව්කුසේ කාලය වැඩි වෙන්න වකුටු වෙලා ඔළුව කකුල් දෙක ඇතුලේ ගහලා හිර වෙලා ඉන්නේ. අර ජරාව ගොඩ ඇතුලේ. ඊට පස්සේ මාව ඉඳගෙන ඉන්නකොට මව්කුස තද වෙලා අර දරුවා. මාව නැගිටිනකොට දුකයි. මාව ඇවිදිනකොට දුකයි. මාව නිදනකොට සමහර විට මව්කුස යට වෙලා අර දරුවා හිර වෙලා මහා ඔන්න මවුසේ ඉන්න කාලෙ විඳින්න වෙනවා. බණ කියන මාත් බණාන ඔබත් ඒ දුක විඳ මතකයි. මතක තිබ්බනම් ආයේ ඉපදින්න පතන්නේ. හැබැයි මෙතනින් ගඩි පතන්නේ මම උඩ කොළඹ කියලා බණකට මම ඒ හොලන ගන්න කවුද වෙන්න කැමති මෙතන ඉන්න කට. එක උපාසකම කෙනෙක් අත උසල නැගිටලා මහාන්තරේ මන්නම් ඊළඟ ආත්මේ සුරංගනාව. මේ වායතන කියලා දෙමු පුරස්කරණය වගේ තමයි කරන පොන්නේ පාට කරලා සොල් පාට කරලා අප්පා බලන්න දෙන්න. 65ක් විතරයි. ඉතත් ඇරියු. ඒ මොකද? එයා දුක දෙන්නේ. අන්න බලන්න ඊට පස්සේ මව්කුස ඇතුළේ ඔහොම ඉන්නකොට නානාවිද විපත්ති වෙනවා. මාසාවට මව්ට ලෙඩ හැදෙනවා මව් මැරෙනවා. දරුවා මැරෙනවා. මව්කුස ඇතුළේ දරුවා මැරෙනවා. ඒකට මව් මැරෙනවා. මහා දුක. අන්තිමේදී ගබ්බ විදානන මව්කුසෙන් බිහි වෙනකොට මහා දුක. කුරුලේ සරව තවරාගෙන උපදී. ඉක්තුනාන් පස්සේ මවුත් එක්ක තියෙන සම්බන්ධය පිටින් වලින් කපලා අයින් කරලා හුස්ම වැටෙන්නේ නැති හින්දා කකුල් දෙකෙන් යදලා උළුවට පල්ලට දාලා මොල්ල. ඊට පස්සේ අර කුරුලේ සරව ඔක්කොම ජරා පිළිලා අරගෙන ගිහිල්ලා ඒවා පිනනවා හොවදනවා මහා දුක. ඔය දරුවාට තියෙන ඔය 9 මාසෙ මවුට යන්න ඉන්න බෑ, කන්න බොන්න බෑ, ඇඳුමක් පැළඳුමක් ඇඳ ගන්න බෑ. මවටත් මහා දුක. දරුවට මහා දුක. පියාට මානසික දුක. ඒ පියා ඉන්නේ මහා බයයි. නෙවෙයිද? කවුරු මෙරෙයිද දන්නේ. කියලා මූණ බලනකම් දෙන්න ගැන තමයි. අන්න එතකොට
ඕකට කියනවා ජාති දුක්ඛ. ඉපදීම දුක. දැන් තවත් සැරයක් සංජීව නිරේගියා වගේ වැසිකිලි වලක බැහැලා ඉඳලා ගොඩාම වගේ මහා දුකක් විඳින්න ආයෙත් සැරයක් මව්කුසක බැහැලා ඉපදෙන්න කැමති කට්ටිය අතෝස. ඔය දුක තේරුණා කැමති වෙන්නේ. ඔය ටික කැමති දැක්ක කට්ටිය හිතනවා නහි ජාති ගර්භ පුනරේති මට නම් නැවත ගර්භ වාසයක් එපාමයි. පුනරේති පිරුණුවම් පාඩම ලැබේවා. ඒ කියලා යා දුක දකින්න. ඒ දුක දැකලා යා ජාති දුකේදී ඒ දුක් හතරම හොත් දකින්න. අන්නජලාව සංසජෝපාති කියන හතරක මේ ලෝකතාවේ පහළ වීම දකලා ජාති කෙරෙහි කලකිරුණා. අපි තාම ජාතිය කෙරෙහි කලකිරුණේ. එහෙනම් බුදුරජාණන් පෙන්නන්නේ ඉපදෙන්නේ නැත්තේ ජාතිය කෙරෙහි කලකිරුණා. අන්න ඊළඟට තියෙන්නේ ජරා දුක. අපි දන්නවා කුඩා ළමයා ඉපදිලා පොඩි කාලේ කැතකුණු ගොඩේ ඉඳලා ලදරුවා ළමයෙක් වෙනකොට දන ගන්නවා බඩ ගන්නවා ඇවිදිනවා අවුෙච්ච දේවල් කටේ දා ගන්නවා ඔය විදිහට ළමා කාලෙකට එනවා ඊළඟට තරුණ වෙනවා එයා කුඩා කාලේ ඉන්න දුක මතක නැහැ යාට තරුණ වුණායින් පස්සේ ඉගෙන පියාගෙන යාගේ හිතේ කෙලෙස් හට ගන්නවා ආයෙත් මොකද කරන්නේ රස හදාගෙන ගේ දොර හදාගෙන එයාගේ අම්මා තාත්තා කරපු වැඩේ මෙහෙත් මොකද එයා දුක අවබෝධ කරගත්තේ නැති නිසා එයාත් විවාහ වෙලා ආයෙත් දරුවෝ කත් වෙනවා. ඒ කියන්නේ අර දුකම දානවා. අම්මා තාත්තා ඒ දුක අවබෝධ කරන්නේ නැති තමන් දුක දැම්ම තමන් අවබෝධ කරන්නේ නැත්නම් තමන්ගේ දරුවෝ තා. ඉතින් ඔන්න දුක්ඛය. ඊළඟට අවුරුදු 50යි 60යි 70යි 80යි කෙස් ටික පැහිලා ලොම් ටික පැහිලා දත් ටික වැටිලා අමාර රැලි වැටිලා ස්පීන්නේ කම් දෙන්නේ ශරීර කුඩු දුරා ගිහිල්ලා උපන් වයසෙන් අවුරුදු 90 100 වෙලා මල මූත්‍ර ගොඩේ වැටිලා කුණු වෙලා පණුවක් ගහලා දරුවෝ සලකන්නේ නැතුව ඉඳලා මිය යන කට්ටිය අපි දැකලා තියෙනවා. අන්න ජරා දුක. ඔය මහලු බඩන් වල ඉන්නේ දැකලා නැද්ද? ජරා දුක. තව අපි විහාර මරණාදී දුක් අවබෝධ කරගෙන ඉදිරියට යමු. මේ සතරාදිපට්ඨානේ අපි දුක්ඛ දෝමනස්ස කියන මේ දුක්ඛ කියන දන විස්තර කරගෙන යන්නේ. එන ගිලපස් ටිකක් අරගෙන විනාඩි 5කින් විතර කවුරුත් වාඩි වෙන්න සෑම දිනාටම තේරුම් ගන්න.